ආයිබෝවන් අද 43 සේනාංකයේ මාධ්‍ය හමුවට පැමිණි ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදී ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පැමිණීම සම්බන්ධයෙන් අපි ස්තුතිය පුද කරනවා. මා සමග අද මේ සාකච්ඡාවට සහභාගී වෙනවා අපේ 43 සේනාංකයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක නීතිඥ වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා සාය වගේම නෝරේලිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලොක්ෂාන් තංගරාජා මහතා. අද අපි තාමත්ම වැදගත් කාරණාවක් මූලික කරගෙනයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වන්නේ. ඒක තමයි රටේ කවුරුත් දන්න මේ කුෂිකාර්මික අර්බුදය, ගොවිතැනේ අර්බුදය සහ පොහොර සහනාධාරය කියන මාතෘකාව යටතේ තමයි අද අපි මේ ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් තව දවස් 10කින් නව වසරක් උදා වෙනවා. 2022 තව දවස් 10යි. අපේ රටේ ගොඩක් නායකයෝ, ප්‍රධාන පෙළේ නායකයෝ වැඩි දෙනෙක් එක්ක බෙහෙත් ගන්න, එහෙම නැත්නම් විවේක ගන්න, එහෙම නැත්නම් නෑදෑයෝ බලන්න දැන් ඉන්නේ ගොඩක් වෙලාවට පිට රටවල් වල. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල, ලන්ඩන් වල, ඕස්ට්‍රේලියාවේ ඔය වගේ තැන් වල තමයි දැන් ගොඩක් අය මේ වෙලාවේ ඉන්නේ. නමුත් රටේ ජනතාව ඉතාමත්ම බලවත් විපතකටපත් වෙලා තිබෙනවා. බලවත් දුකකටපත් වෙලා තිබෙනවා. අලුත් අවුරුද්දක් උදා වෙනකොට වෙනදා තියෙන සතුට, සොම්නස, නැවුම් බලාපොරොත්තු එකක්වත් මිනිසුන්ගේ සතන් වල අද නැහැ. ඊයේ රෑ ඛනිජ තෙල් මිල අහස උසර නැග්ගා. දැන් ඉතින් අද වෙනකොට ත්‍රී වීල් එකේ මිල, ආපහු පාන් ගෙඩිය මිල, ආප් එක මිල, ප්ලේන් ටී එක මිල, බස් ගාස්තුව හැම එකක්ම ආපහු වැඩි වෙයි කියලා මිනිස්සුන්ගේ බඩපපුවපත් වෙලා තිබෙන්නේ. හැබැයි අපිට දෙසැම්බර් 31 වෙනිදා රෑ නැත්නම් ජනවාරි 1 වෙනිදා උදේ මේ නායකයෝ කිරිබත් කමින් අපට එවයි සුපුරුදු අලුත් අවුරුදු පණිවිඩය ලබන්නා වූ නව වසර සුවයෙන් පිරි, සෞභාග්‍ය පිරි, සතුට සම්පත පිරි අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අමාරු කාලයක්, නමුත් විඳදරාගෙන ඉන්න ඉක්මනටම සතුට සැපත උදා වෙනවා කියලා මේගොල්ලෝ අපට ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් ওই නායක කාරකාදියෝ ඔක්කොම සුබ පැතුම් මෙහෙම එවයි. දැන් ඒවා හදනවා ඇති ඒ කාර්යාලවල මාධ්‍යංශවල අය. හොඳයි ඒවා එවන්න. ඔය අපිට කියන්න තියෙන්නේ ඊළඟ අවුරුද්ද මහා උතුරායන ප්‍රීතිය කෙසේ වෙතත් අඩුම ගණනේ කුසගින්නේ නොසිටින අවුරුද්දක් බවට පත් කරන්නවත් මේ ආණ්ඩුව කරන්න පුළුවන් අවම දේවත් කරලා නැහැ. කරන්න පුළුවන් ඊටාම සුළු දේවත් කරන්නේ නැතුව සාමාන්‍ය ජනයා ගැන අබමල් රේණුවක සහනුකම්පාවක්, හැඟීමක්, දුකක් නැතුව ඒගොල්ලෝ අනුගමනය කරන මෝඩ උද්දච්ච ප්‍රතිපත්ති දිගටම අරගෙන යනවා. මුළු රටේම මිනිස්සු පුදුමය පළ කරනවා. මෙච්චර විපතක් වෙලා තිබෙද්දි මේ අනුගමනය කරන මෝඩ ප්‍රතිපත්ති ආපහු හරවන්නේ නැත්තේ ඇයි? මොකද්ද මේගොල්ලන්ට වෙලා තියෙන්නේ කියන එක ගැන රටේ ගොඩක් මේ ගැන උනන්දුවක් දක්වන, රට ගැන හැඟීමක් තියෙන විද්වත්තු, ආගමික නායකයෝ, සිවිල් නායකයෝ පුදුමය පළ කරනවා මේගොල්ලන්ගේ මේ හැසිරීම සම්බන්ධව. ඉතින් මම කල්පනා කළා ඇත්තටම මේගොල්ලන්ගේ මේ රාජ්‍ය පාලන දර්ශනය මොකක්ද කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදේ නම් කීයටවත් වෙන්න විදිහක් නැහැ. මේක සමාජ ප්‍රජාතන්ත්‍රවාදේ වෙන්න බෑ. මේක ඉතින් ඔය ජාතිකවාදේ වෙන්නත් බෑනේ. එහෙම එකකුත් නැහැ. මේ අර කවුරු කිව්වාගේ මේක ෆැසිස්ට් වාදයේද, ඒකාධිපතිවාදයේද? මට වෙලාවකට හිතුණා ඒක එහෙමත් නෙවෙයි. මේකට කියන්න පුළුවන් ජනප්‍රිය අතාර්කික වාදය කියලා. කියන්නේ පොපියුලර් ඉරෂනලිසම්. ඒකේ තමයි මේ ආණ්ඩුව හැමදාම මෙහෙව්වේ. මේ හැම පියවරක්ම ආණ්ඩුකරණයේදී ගත්ත හැම පියවරක්ම මේගොල්ලෝ අරගෙන තියෙන්නේ මේ ජනප්‍රිය අතාර්කික වාදයේ ඉඳලා. උදාහරණයකට ගත්තොත් එහෙම අපි බලමු මෙහෙම කීපයක්ම ගත්තොත් එහෙම. කොරෝනා වසංගතයේ බෝ වේගෙන ආවා. රටේ ජනප්‍රිය මතයක් ආවා
ඔය මේ ගොඩ වෙදකමක් කළා මේක සනීප කරගන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි අර ධම්මික පැණිය දෙන්න පටන් ගත්තේ. රටේ මැති ඇමතිවරු පැණිය ප්‍රොමෝට් කරන්න පටන් ගත්තා. පැණිය පාර්ලිමේන්තුවට ගියා. කතානායකත් බිව්වා. මන්ත්‍රීවරුත් බිව්වා. එහෙම පැණියට පෝලිං ගානේ ගිහිල්ලා ඒ ජනප්‍රිය අතාර්කිකවාදී සෑහෙන දුරක් ගිහිල්ලා රටටම මේක බෝ කරලා රටේ සෑහෙන්න විපතකට ඇද දැම්මට පස්සේ ඔන්න තාර්කිකවාදයට ඇවිල්ලා එන්නත අනිවාර්යයි කියලා කිව්වා. දැන් එන්නත් කාඩ් එක නැතුව යන්නත් බෑ. නමුත් ගියේ අර අතාර්කිකවාදයෙන් සෑහෙන දුරට ගියා. ඊළඟට රටේ මේ බඩු මිල පාලනය හමුදාවට කරන්න පුළුවන් කියලා අතාර්කික ජනප්‍රිය අදහසකට ගියා. මොකද සාමාන්‍ය හමුදාව සාර්ථක වෙන තැන් බලලා හමුදාව යුද්ධෙදී අපේ රටේ සාර්ථක වුණා. ඔය හදිසි අවස්ථාවකදී ගම් වතුරක් ආවට පස්සේ පාලමක් කරුණා හදන්න වගේ දේවල් වලට හමුදාව සාර්ථක වෙන නිසා මේ රටේ සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයක් තියෙනවා හමුදාවට බාර දුන්නොත් හොඳයි කියලා. නමුත් ආණ්ඩු ඉන්ඩෝනීයම අතාර්කික මත ඉස්සරහට ගන්න නෙවෙයි. ඉතින් මේගොල්ලෝ රටේ වී මිල පාලනය කරන්න, පාරිභෝගික භාණ්ඩ මිල පාලනය කරන්න හමුදාවට බාර දෙන්න ගියා. අවසාන වශයෙන් ඒකෙන් හමුදාවේ ගෞරවය නැති වෙලා ගියා. ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාලවල මේ විනය ප්‍රශ්න තියෙනවා, ළමයි කෑකෝ ගහ ගන්නවා, පෝස්ටර් ගහනවා, රැක් කරනවා, පෙළපාලි යනවා. ඒ හින්දා මේ විශ්වවිද්‍යාල හමුදාවට බාර දෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි අර කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමිය හමුදාවට දෙන්න තීන්දුව කරගත්තේ. අවසාන වශයෙන් හොට බිම ඇනගත්තා. තාම මේ අතාර්කික මතවලින් ජනාධිපතිවරයා ගැලවිලා නැහැ. කියාගෙන යනවා විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත් කර ගන්න ඕනේ කියලා. අධ්‍යාපනය කියන්නේ මූල්‍ය නොවන වටිනාකමක් කියන ඉතාමත්ම තාර්කික වැදගත් සබුද්ධික මතයට පයින් ගහලා ඉවර වෙලා මේක අධ්‍යාපනයේ පුද්ගලික කරන්න ඕනේ කියලා අර ජනප්‍රිය අතාර්කික මතය තමයි ජනාධිපතිවරයා ඉන්නේ. ඒ වගේම වට පේලියක් කියන්න පුළුවන්. තව කට්ටියක් ලැහැත්ති වුණා හෝඩිය පන්තියේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. මේ ඉංග්‍රීසි දන්නේ නැති ඉඳ තමයි මේ රටේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉඳ හෝඩිය පන්තියේ ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න කියලා කමිටුවක් කියම පත් කළා. ඒකට විවේචන ආපු ඉඳ ඒ අතාර්කික මතේ අහකට ගියා. ඒ වෙලාවේ ඉතින් සමහර ඒවා ක්‍රියාත්මකයි මේ ඒ අතාර්කික වැඩ සමහර ඒවා ලැත්තැනම ලොප් වෙලා තියෙනවා. නමුත් මේ රටේ ජනතාව අති විශාල විපතකට ඇදලා දාපු මේ මෝඩ අතාර්කික ක්‍රියාමාර්ගයේ ජනප්‍රියවාදය තමයි මෙන්න මේ කාබනික පෝර වැඩේ. රටේ රසායනික පෝර හොඳ නැහැ. රසායනික පෝර වලින් රෝග බෝ වෙනවා, පිළිකා හැදෙනවා, වකුගඩු රෝග හැදෙනවා කියලා මේ රටේ හැදුන අතාර්කික මතයක්. බොරු මතයක්. නිකම් මතයක් ඒක. ඒ මතේ කරගහගෙන ගිහිල්ලා ජනාධිපතිවරයා තීන්දුව කළා ගිය කන්නේ ඇතුළත වහාම කාබනික පෝර ගොවිතැනට මුළු රට මාරු වෙන්න ඕනේ කියලා ගුටි කකා හරි මේ කාබනික පෝර රටේ ක්‍රියාත්මක කරන්න කියලා රසායනික පෝර තහනමක් දාලා ගොවිතැන විශාල අර්බුදයකට ඇදලා දැම්මා. ඒකේ ප්‍රතිඵල අද වෙනකොට මෙච්චර කාලයක් සහලින් ස්වයං පෝෂිත වෙලා තිබිච්ච රට මේ අවුරුදු 20ක් 30ක් සහලින් ස්වයං පෝෂිත වෙලා මොනව නැතත් අපේ රටේ ඛණ්ඩ බත අපි හදාගත්ත අපේ රටේ දැන් මියන්මාරෙන් හාල් ගේන්න වෙලා තිබෙනවා. ඒ හැම හාල් කිලෝ එකක්ම මියන්මාරේවත් අපේ රටේවත් රුපියල් 125ට 130ට වැඩි. ආහාර මිල අහස උසට දිනෙන් දින වැඩි වෙනවා. හාල් ගැන හිතා ගන්නවත් බෑ. අද මිනිස්සු තුන් වේල කන මිනිස්සු දෙවේලට කන මිනිස්සු එක වේලට බහැලා තිබෙනවා. ඒ වගේම තමයි අනිකුත් ආහාර ද්‍රව්‍ය. බිත්තරයක මිල ගත්තොත් එහෙම මේ ගිය අවුරුද්දේ ජනවාරියේ රුපියල් 15ට තිබිච්ච බිත්තරේ මේ දැන් දෙසැම්බර් වෙනකොට රුපියල් 25යි 26යි 27යි රුපියල් 10කින් විතර වැඩි වෙලා තියෙනවා. ඇයි? කුකුලන්ට දෙන්න කෑම නැහැ ෆාම් කට්ටියට. ඇයි? බඩගිරු වගා කරගන්න විදියක් නැහැ. හාල් කුරු ටික ගන්න විදියක් නැහැ. මොකද නිෂ්පාදනය අඩාල වෙලා. එතකොට බිත්තරයක මිල රුපියල් 10කින් 15කින් වැඩිලා තියෙනවා. කුකුල් මස් ටික වැඩි වෙලා තිබෙනවා. එළවලු ටික වැඩි වෙලා තිබෙනවා. කව්පි පරිප්පු මුං ඇට හැම දෙයක්ම වැඩි වෙලා තියෙනවා. පිට රටින් ගේන භාණ්ඩවල ආහාර ද්‍රව්‍යවල මිල අහස උසර නැගලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපි දන්නවා ගම්මන්පිල අමාත්‍යතුමා පෙරේදා හෝ පළමුදා අපිට මතකයි කිව්වා තෙල් මිල වැඩි වෙනවයි කියන එක බොරු කතාවක්. එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා කටගත්තේ නැහැ ඊයරේ අති විශාල විදියට පෙට්‍රල් ඩීසල්
මිල වැඩි කළා. අපි කියන්න කැමති යහපාලන ආණ්ඩුව අරගෙන හරියට ජනවාරි 8 වෙනිදා ගත්තේ. ජනවාරි 19 වෙනිදා පාඩලි චම්පික රණවක මැතිතුමා ප්‍රසිද්ධ සාකච්ඡාවක් පවත්වලා ඉතා දැවැන්ත සහනයක් ඛනිජ තෙල් වල ලාම තෙල් භූමි තෙල් පෙට්‍රල් ඩීසල් ගෑස් වලට ලබා දීපු හැටි නිවේදනය කළා. ඒක රුපියලකින් හෝ දෙකකින් ඒ ආණ්ඩු කාලේ වැඩුණාට පස්සේ මේගොල්ලෝ බර කරත්ත වලින් බයිසිකල් වලින් පෙළපාලි ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමා හැම. දැන් අද ගත්තාම පස්සේ ඛනිජ තෙල් ඇමති කියනවා මිල වැඩි වෙන්නේ නැහැ කියලා. ඇමති දන්නෙත් නැහැ මහ රෑ මෙන්න රුපියලකින් දෙකකින් නෙමෙයි රුපියල් 20කින් 30කින් එහෙම තමයි තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. මේවා වැඩි වෙනකොට නැවත වතාවක් ඉස්සෙල්ලාම පාර වදින්නේ කඩේ විකුණන ආප්පෙට බනිස් ගෙඩියට පාර විකුණන බත් පැකට් එකට ඒවැ ආහාර මිල ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. මෙහෙම ගත්තොත් එහෙම මේ 2022 ලබන්නා වූ 2022 වර්ෂය කියලා කියන්නේ මිනිස්සු ඛණ්ඩ ටික හොයා ගැනීම වෙනුවෙන් නොමැරී මැරෙන අවුරුද්දක් බවට පත් වේ කියලා අපිට කනගාටුවෙන් උනත් කියන්න තිබෙනවා. ඒකට හේතුව තමයි විශාල ආහාර හිගයකට රටපත් වෙලා තිබුණා. මේක ඇමතිවරුන්ට නොතේරෙනව නෙවෙයි. අර අතාර්කික වාදයේ හිර වෙලා නැති ඇමතිවරුන්ට තේරෙනවා. මම දැක්ක මහින්ද අමරවීර හිටපු කුෂිකර්ම ඇමතිතුමා වර්තමාන පරිසර ඇමතිතුමා කියලා තියෙනවා. විශාල සාගතයක් එනවා. මහා සංග්‍රාමයකට යමු. වගා සංග්‍රාමයකට යමු. නැත්තම් මේ සාගතයෙන් ගැලවෙන්න බෑ කියලා මොකද ඒගොල්ලෝ දන්නවා ඒක. නමුත් මොකෙන් මේ සංග්‍රාමයේ මොනුවෙන් කරන්නද? මොනුවෙන් වගා කරන්නද? කුඹුරු පාළු වෙලා. නුවරඑළිය ගත්තොත් එහෙම අල වගා කරන, ලූණු වගා කරන, එළවලු වගා කරන, ඒ පාති බින් කඩවල්, දෙනි මංකඩ හැම දෙයක්ම පාළුවෙන් පාළුවට ගිහිලා. ඒ වගේම රජ රට පැත්තේ මිනිස්සු ගොවිතැන අතහැරලා දාලා තියෙනවා. වැඩක් නැහැ. පාළු වේගෙන යනවා. මියන්මාරෙන් හාල් ගෙනහැල්ලා කණ්ඩ කියලා මිනිස්සු කියනවා. ඒවටත් ඩොලර් තමයි යන්නේ. විශාල සාගතයක් කියනවා. තිරිඟු පිට මිල වැඩි වෙලා තිබෙනවා. තිරිඟු පිට නිෂ්පාදන වල මිල වැඩිලා තියෙනවා. දරුවන්ට දෙන්න තියෙන මේ ත්‍රිපෝෂ ටික හදාගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ කෑම වේලක් දෙකක් කෑවට මැරෙන්නේ නැති වැඩිහිටියෝ විතරක් නෙවෙයි තාම අන්ත අසරණ මිනිස්සු. ඒ කියන්නේ කුඩා දරුවෝ. ඒ දරුවන්ට කන කෑම බීම ටික බිත්තරයක් දී ගන්න බැරුව, මාළු කෑල්ලක් දී ගන්න බැරුව, කුකුල් මස් කෑල්ලක් දී ගන්න බැරුව මේ කුඩා දරුවෝ විශාල පෝෂණ උවදුරකට ඇදලා දාලා තියෙනවා. ඒ වගේ තමයි වැඩිහිටියෝ. විශාල වැඩිහිටියෝ රෝගාතුර මිනිස්සු, දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ගොඩක් යට හැදිලා තියෙනවා. ඒ අයට අවශ්‍ය කරන බෙහෙත් හේත් ටික ලබා ගන්න විදියක් නැහැ. පෝෂදාය ආහාර වේලක් ගන්න විදියක් නැහැ. හැම තැනකම සාගතය වසංගතයේ පරයා යන සාගතයකට රට ඇදලා දාලා තිබෙනවා. ඉතින් ඇත්තම ගත්තොත් එහෙම ආණ්ඩුවේ නායකයන්ට කිසිම විසඳුමක් නැහැ. දැන් මේ වෙලාවේ අපි 43 සේනාංකයේ හැටියට අපි කියන්න කැමති අපි ජනප්‍රිය මතවාදවල සරණ යන අය නෙවෙයි. මේ පෝර ප්‍රශ්නේ ඉස්සෙල්ලාම මතුවෙනකොට ගොඩාක් අය කියා හිටියා ඔව් රසායනික පෝර හොඳ නෑ තමයි. නමුත් මේක වෙලාව නෙවෙයි කාබනික කරන්න අරකද මේකද කියලා අපි ඉතාම පැහැදිලිව කිව්වා රටේ 100% කාබනික ගොවිතැන කරන්න බෑ. එම නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරගන්න ඕන නම් රසායනික පෝර දෙන්න ඕනේ කියලා. රටක් විශාල වශයෙන් මෙන්න මේ වගේ විශාල කඩාවැටීමකට ලක් වෙච්ච වෙලාවක මේ වගේ ආර්ථික වශයෙන් වැටිච්ච වෙලාවක විනිමයේ ගිය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවක ආර්ථික වර්ධනයේ එන හිටපු වෙලාවක රටේ සල්ලි නැති වෙච්ච වෙලාවක ලෝකයෙන් ආධාර උපකාර නොලැබෙන වෙලාවක අපි මොකද්ද කරන්න ඕනේ? අඩුම තරමින් ආණ්ඩුවක් කරන්න ඕනේ මේ වෙලාවට ඇවිදින මන්තිරු හදන්න එකද? පාරවල් හදන්න එකද? බෝක්කු හදන්න එකද? නෑ. ඉස්සෙල්ලම බලන්න ඕනි රටේ මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතුව ඉන්න. හැම මිනිහෙකුටම අත් දෙකක් තියෙනවා. ඒ එක කටයි තියෙන්නේ. ඒ වගේම තමයි ජනගහනය ගත්තාම පස්සේ මේ ඝාතීය විදියට වර්ධනය වෙන්නේ. ජනගහනය වේගයෙන් වැඩි වෙනවා. රටේ සම්පත් එහෙම වැඩි වෙන්නේ නැහැ. එම නිසා අනුකම්පාවක් තියෙන. මිනිස්සු ගැන වේදනාවක් තියෙන. කැක්කුමක් තියෙන. දුප්පත් මිනිහාගේ බඩගින්න ගැන හැඟීමක් තියෙන පාලකයෝ ඉන්නවනම් මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් දෙන ප්‍රමුඛතාව තමයි මේ රටේ මේ පුරන් වෙච්ච කුඹුර අස්වද්දන්න. ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න. අපේ ආහාර සුරක්ෂිතතාව වැඩි කරන්න වැඩ කරන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ මිසක් ඔය ජනප්‍රිය
ඔය කාමරය ඇතුලේ හදා ගන්න නැත්නම් රූපවාහිනී සාකච්ඡා ඇතුලේ හදා ගන්නා වූ මේ අතීතයේ උත්කර්ෂයට නම් වන ওই සාකච්ඡා වලින් එන කාබනික වගා කරන්න අරක වගා කරන්න මේක වගා කරන්න ජනප්‍රිය බොරු මිත්‍යා අදහසක් යන එක නෙවෙයි මේ ගොවිතැන ඇත්ත වශයෙන්ම නගා සිටවන්න කරන්න පුළුවන් විදිහට ගොවියාට උදව් කරන්න. ඒකෙදි ප්‍රධානම දේ තමයි මේ පෝර ලබා දෙන්න. නිකම් පෝර ලබා දීලා වැඩක් වෙන්නේ නැහැ. නිකම් කියන්නේ මම කියන්නේ සහන මිලට ලබලා දෙන්න. සහන මිලට පෝර. ඇයි අපි එහෙම කියන්නේ? මේ යූරියා පෝර මිටියක් රුපියල් 7-8000කට වගා කරලා ඉවරලා ගොවිතැනක් කරන්න බෑ මේ වෙලාවේ. දැන් අපි මම රත්නපුර ප්‍රදේශයේ කෙනෙක් කියලා මම දන්නවා. අපේ පැත්තේ වැඩිපුර තිබෙන්නේ තේ වගාව. ඒ තේ වගා කරන කුඩා තේ වතු හිමියෝ එක කතා කරලා බැලුවාම පස්සේ කියන්නේ රුපියල් 7000ක් දීලා තේ පෝර මිටියක් අරගන්නවා නම් අමුදලු කිලෝයකට රුපියල් 350ක්වත් හම්බෙන්න ඕනේ. එහෙම නැත්තම් අපිට මේ වගාව කරන්න බෑ කියලා. අද ගත්තාම පස්සේ තේ නිෂ්පාදනය භාගයට භාගයක් අඩු වෙගෙන එනවා. භාගයට භාගයක් අඩු. දැන් ඩොලර් නැහැ කියා මැරෙන්න හදනවා. නමුත් ඩොලර් ටික උපයා ගන්න තියෙන්නේ මේ තේ නිෂ්පාදනය වැඩි කරලානේ. දැන් ඒක භාගයක් විතර අඩු කර ගන්නවා. රුපියල් අච්චු ගහන්න පුළුවන් කබ්‍රාල් මහත්තයාට. නමුත් ඩොලර් අච්චු ගහන්න බෑනේ. එම නිසා ඩොලරයක් අද උපයා ගන්න පුළුවන් විදිය තමයි අපේ මේ අපනයන භෝග ටික මේක ටික වැඩි කරගන්න එක. මේ නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ වැඩි කරගන්න නම් මේ ප්‍රමිතියෙන් යුක්ත පෝර ගොවියන්ට මේ වෙලාවේ සහන මිලට ලැබෙන්න ඕන. සහන ආධාරයක් ලැබෙන්න ඕන. ලෝකේ කොහෙවත් ගොවිතැන සහන ආධාර නැතුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි වට කියනවා යෙදවුම් සහන ආධාර කියලා. දැන් අපේ අය මේ මෝඩ කාබනික පෝර නවත්තන්න ගියාට පස්සේ මේ රසායනික පෝර නවත්තන්න ගියාට පස්සේ මොකද්ද කෙන්යාව කළේ? කෙන්යාව තේ වගාවට විශාල සහනාධාරයක් දුන්නා, පෝර සහනාධාරයක් දුන්නා. මොකද ඒගොල්ලෝ දන්නවා ලංකාව හිමීට තමන්ගේ සිය කැමැත්තෙම වෙළඳපොළ අතෑර ගන්නයි හදන්නේ කියලා. ඒ අය තේ වලට විශාල සහනාධාරයක් දුන්නා. ඉන්දියාව විශාල සහනාධාරයක් දුන්නා. ජපානයේ වී ගොවිතැන ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ සම්ප්‍රදායික ආහාර වල සහනාධාර තියෙනවා. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යන ආරක්ෂණ වාදය. ඒක වෙළඳපොළ සිද්ධාන්ත වලට පටහැනි නෑ. ඕනම රටක් තමන්ගේ වූ භාණ්ඩ ප්‍රමාණයක් ආහාර ප්‍රමාණයකට ආරක්ෂණ වාදයක් පවත්වාගෙන යන්නේ. අපි හිතමු නිකමටවත් මියන්මාරේ සාගතයක් ආවා කියලා. මියන්මාරේ වසංගතයක් ආවා කියලා. කොහෙන්ද හාල් ගෙන්නන්නේ? එම නිසා මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය ස්ටේපල් ෆුඩ් ඒක බත් නම් බත් කන්න ඕනේ නැද්ද කියන එක වෙනම කතා කරන්න ඕනේ කාරණාවක්. නමුත් අද මිනිස්සු කන්නේ ඒක නා ඉස්සෙල්ලා ඒක දෙන්න සූදානම් වෙන්න. අනික පස්සට මරණාසන්න ලෙඩෙකුට නැත්නම් අසාධ්‍ය ලෙඩෙකුට එහෙම නැත්නම් දරුණු ලෙඩෙකුට ස්පිරිතාලේ ඉනකොට මෙතන වෛද්‍ය මහත්තයෙක් ඉන්නවා කියලා මම විස්තරේ කියයි. අපි කියන්නේ නෑනේ ගිහිල්ලා මේ එකපාරට ගිහලා එක්සර්සයිස් කරන්න, වර්ක් අවුට් කරන්න, ඩිප්ස් 500ක් ගහන්න කියලා අපි කියන්නේ නෑනේ. ඉස්සෙල්ලා ඒ මනුස්සයාට අදාළ කරන බෙහෙත් ටික දීලා ඉන්න ඕනේ. අද මේ ගොවිතැන වැටිගෙන යනවා. වී ගොවිතැන වැටිගෙන යනවා. අසාධ්‍යයි. ගොවියා පාරට බහැලා කෑ ගහනවා. තේ වගාව වැටිගෙන යනවා. නිෂ්පාදනයේ කඩාගෙන වැටිනවා. ඒ හින්දා අපි කියනවා පොහොර සහනාධාරයේ වහාම ක්‍රියාත්මක කරන්න. මේ නිකන් දෙන්න න්යාවේ. පොහොර සහනාධාරයේ වගා කරලා සහන මිලට ප්‍රමිතියෙන් යුක්ත පොහොර ටිකක් ඉස්සෙල්ලා ලබා දෙන්න කියලා අපි මේ වෙලාවේ 43 සේනාංකයේ හැටියට මතක් කරන්න කැමතියි. මම ප්‍රියංකර මහගම්මුල්ලගේ වෘත්තීන් වෛද්‍යවරයෙක් ඒ වගේම නීතිඥවරයෙක්. මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ 43 සේනාංකයේ සම්බන්ධීකාරකවරයා ලෙසත් ජාතික මට්ටමේ සමායෝජකවරයෙක් ලෙසත් කටයුතු කරනවා. හිටපු අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ඒ විද්‍යානුකූල අදහස් දැක්වීමෙන් පස්සේ මට මේකේ යම්කිසි ඉතුරු වෙලා තිබෙන කාරණා කීපයක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. 43 සේනාංකයේ විදියටත් මේ රටේ බත් කාලා හැදුණු බත මේ රට සපයපු ගොවියෙක්ගේ දරුවෙක් විදියට අපි 43 සේනාංකයේ විදියට මේ අමනෝඥ තීරණය මේ වර්තමාන පාලකයන් විසින් ලබා ගන්න මොහොතේ ඉඳලම මේ ගැටලුව පිළිබඳව බොහොම විද්‍යාත්මකව ඒ වගේම සියලු ශේෂ්ත්‍ර ආවරණය වෙන පරිදි කරුණු තොරතුරු අපිට ඉඩ ලැබෙන විදියට ප්‍රධාන මාධ්‍ය ජාලාවල ඒ මාධ්‍ය හිතවතුන් අපිට ඉඩ ලැබෙන විදියටත් ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහත් ඉදිරිපත් කරා. ඒ වගේම අපි ගොවි බිම් වලට ගියා. අපි ගොවීන් එක කතා බහ කරා මේ බිමේ ගැටලුව අපි සමාජයට ගෙනාවා. විශේෂයෙන්ම නාගරික ජනතාවට.
දැන් මම හම්බන්තොට දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ මගේ පියා මම කලිනුත් කියලා තියෙන අඳ ගොවියෙක්. ඔහු අදටත් ඒ කුඹුරු අක්කර දෙකක් කරනවා අඳ කුඹුරු අක්කර දෙකක්. ඒ නිසා අපි මේ කෘෂි කර්මාන්තය ගැන බිමේ ඉඳලා දන්න උදවිය. දැන් මේ නිදහස් අධ්‍යාපනය නිසා මගේ දක්ෂතාවයත් ඒ වගේම මේ රටේ තියෙන විශිෂ්ට නිදහස් අධ්‍යාපනය නිසා ඉදිරියට ආව පුද්ගලයෙක් වුණාට අපි ගොවිතැන ගැන දන්නේ භූමියේ ඉඳලා. දැන් මේ රසායනික පොහොර එහෙම නැත්නම් රසායනික යෙදවුම් ගොවිතැනට නවත්තන තීන්දුව ගත්තේ ඩොලර් ඉතුරු කරගැනීමේ චේතනාවෙන්. ඒක තමයි ඒකේ පිටුපස තිබුණු හේතුව. නමුත් සමාජගත කරේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්. මේ රටේ ජනතාව වසවිස කනවා. ඒ වසවිස කන නිසා ඒකෙන් ජනතාව බේර ගන්න තමයි මේක කරන්න කියලා. මේක අමූලික පට්ටපල් බොරුවක් බව මේ රටේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ විද්වතුන් විද්‍යාත්මකව මේ වන විට පෙන්වලා දීලා තියෙනවා. මේ සඳහා මේගොල්ලෝ පාවිච්චි කරා මේ පාලකයෝ මේ කියන්නේ සමාජයට කියන්න පාවිච්චි කරා රාජ්‍ය මාධ්‍ය ඒ වගේම Tamanට හිතවත් පෞද්ගලික මාධ්‍ය භාවිතා කරලා උත්සාහ කරේ කියන්න නෑ මේ ඩොලර් ප්‍රශ්නයක් නෑ මේ ජනතාව ගැන හිතලා අපි මේක කරන්න කියලා. නමුත් ඇත්තටම ඔය කියන මේකට තර්කය ගෙනාව එක්තරා වෘත්ති සමිති නායකයෙක් දේශපාලන අරමුණක් හිතේ තියෙන ඔහු විසින් ඔය පාංශු විද්‍යාඥයෙක් කවුරුත් දන්නවද දැන් කවුද පාංශු විද්‍යාඥයා කියලා මේ පාංශු විද්‍යාඥයෙක් ඇවිල්ලා ඔහු ඇවිල්ලා කිව්වා මේ මෙන්න මේ සමහර ලෙඩවලට ලෙඩ රෝගවලට හේතු වෙනවා කියලා මේ රසායනික පොහොර. රසායනික පොහොර. ඒ මතවාදයේ සමාජගත කරලා මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන සමහර ජනතාවගේ අපේ රටේ තියෙන අතීතකාමී අවුස්සලා රට ජාතිය ගැන තියෙන හැඟීම අවුස්සලා මේ පොහොර කියන්නේ වස කියලා මතයක් සමාජගත කරා. මුලදී මේක ලොකු චූන් එකක්. මුලදී මේක දැන් උග කාලෙකින් මේ රටේ දැන් අපිට කන්න පුළුවන් වස නැති කෑම කියලා. හැබැයි වස නැති කෑම කන්න මිනිස්සුන්ට සලස්වනවා කියන යෝජනාව වෙනකොටම ඒක පිටිපස්සේ තියෙන තර්කය තමයි මෙච්චර කල් ගොවියක් හැව්වේ වසද කියන එක මේ සමාජයේ. මේ ගොවියා විත්ති කූඩුවට නග්ගලා මේ රටේ ආහාර අහේනිය වළක්වන්නට සහලින් මේ රට ස්වයං පෝෂිත කරන්න අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වුණු කෘෂි ශාස්ත්‍රයේ විද්වතුන්, ඒ ආචාර්ය මහාචාර්යවරුන්, පරිශන නිලධාරීන්, ශාස්ත්‍රීය නිලධාරීන් සහ මේ ගොවියා, සරණ ගොවියා විත්ති කූඩුවට නග්ගලා තමයි මේ පාලකයෝ මේ චෝදනාව කරේ. ඒ කියන්නේ මෙච්චර කල් වස කව උඹලා කාලා තියෙන වස මේ රටේ ජනතාව දැන් අපි දෙන්න යනවා කියලා හොඳ කෑම. දැන් මේක කියද්දිම මේ විකාරය ගැන අපි අධ්‍යයනය කරලා ලෝකේ තත්ත්වයන් සහ අපේ රටේ තියෙන තත්ත්වයන් අධ්‍යයනය කරලා 43 සේනාංකයේ විදියට අපි පැහැදිලිවම කිව්වා රසායනික පොහොර කියන්නේ වස නෙවෙයි කාබනික වගාවට 100% අපේ රට කවදාවත් ගෙනියන්න බෑ, විශේෂයෙන්ම ශීඝ්‍රයෙන් ගෙනියන්න බෑ. ඒ නිසා කෙටි කාලයකින් මේක කරන්න නැතුව යම්කිසි දීර්ඝ කාලින වැඩසටහනකින් යම්කිසි ප්‍රතිශතයක් කාබනික වගාවට මේ රටේ ක්‍රමිකව යන්න. මේ හදිස්සිය මේක කරන්න එපා, ලොකු විනාශයක් වෙන්න නියමිතයි කියලා. දැන් ඒක නෙමෙයිද වෙමින් පවතින්නේ කියලා අපි අහනවා. අපි ඒක අහන්නේ සතුටෙන් නෙමෙයි. අපි ඒක අහන්නේ කනගාටුවෙන්. මොකද මේ පිස්සෝ ටිකක් එකතු වෙලා වැඩක් කරාට මේක විඳවන්න වෙන්නේ මුළු මහත් රටටම ජාතියටම සහ අපේ දරු පරම්පරාවට. ඒ වගේම අපේ රට කඩම් වැටුනොත් මේ කොවිඩ් එකත් එක්ක මේ සාගතය තුලින් අපිට අත දෙන්න ජාත්‍යන්තරයේ මිතුරන් නැත. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ ඩොලරුත් නැහැ කෑම ගේන්න. ඊට අමතරව ගොවියා දැන් කෘෂි කර්මාන්තයෙන් ඈත් වෙමින් ඉන්නවා. ඊට පස්සේ මොකද්ද මේ සාගතය තුලින් වසංගතයෙන් පස්සේ ආපු සාගතය මේ එන සාගතය තුලින් මේ කෘෂි කර්මාන්තයට කරන්න යන මේ මේගොල්ලෝ කියන මහ ලොකු විප්ලවය තුලින් මේගොල්ලෝ ජඩ ව්‍යාපාරික පන්තියක් හැදුවා. මම කියන්නේ බොරු නම් ගොවියන්ගෙන් අහලා බලන්න. දේශීය ප්‍රාදේශීය හොරු ටිකක් හැදුනා. ගොවියට අනේ අර අහිංසක ගොවියට අපේ මේ හම්බන්තොට පොළොන්නරුව ප්‍රදේශවල ඉන්න ගොවියට කනකර උගස් තියලා තමයි මේ හේන් ගොවියා වැඩ කරන්නේ. කනකර උගස් තියලා තමයි කුඹුරු ගොවියා, පළතුරු ගොවියා, එළවලු ගොවියා වැඩ කරන්නේ. මේ ගොවීන්ට අර ඩිමෝ බට්ටවල පටවගෙන වැව්වල තියෙන පස් ගෙනල්ලා විකුණුවා සමහර ජාවාරම්කාරයෝ මේ කාබනික පොහොර කියලා. පළවෙනි පාර යන රුපියල් 4000යි 3000යි පොහොර මිටිය ගන්න අපි සති 8කින් මාම එන්නම් කියලා යනවා. ඊට පස්සේ නැහැ. මේ ගොවියා දැන් ඊළඟට කොහොමද තමන්ගේ රත්තරන් බරු ටික බේරගන්නේ? මේ පරම්පරා ගානක් මේ ගොවියෝ මේ මහ පොළොවේ හැප්පුනේ මේ අපිට බත දෙන්නනේ. මේ ගොවි පරම්පරාවටම කනහරහා ගැහුවා නේද මේ ආණ්ඩුව? ඒක තමයි අපිට අහන්න තියෙන ඉතාමත් කනගාටුවේ. කාලිංග මාක කියලා පාලකයෙක් ගැන ඔබ අහලා ඇති ඉතිහාසය කියවද්දි 13 වෙනි සියවසේ අපේ රට ආක්‍රමණය කරා. රජරට ශිෂ්ටාචාරයේ සමතලා කරලා දැම්ම ඉතාමත්ම ද්වේෂාගත ලෙස රජරට වාරි කර්මාන්තය බිඳ වට්ටලා. හැබැයි රුහුණ වැව්වා. ඒ වගේම රොබර්ට් බ්‍රවුන්රික් 818 අපේ නිදහස් සටන අවසානයේ ඌව වෙල්ලාස ප්‍රදේශයට ගිහිලා ඒ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය විනාශ කරා. ලිංග වලට ජලාශ වලට වස දැම්මා. හැබැයි රජරට ප්‍රදේශයේ එහෙම නැත්නම් රටේ අනිත් ප්‍රදේශවල වැව්වා. මේ තමයි ප්‍රථම වතාවට ලංකාවේ ඉතිහාසය අපි දන්න ලිඛිත ඉතිහාසය සතවර්ෂ 25කට මෙහා ඉතිහාසයේ රාජ්‍ය නායකයෝ, රාජ්‍ය පාලකයෝ, රටේ පාලකයෝ විසින් රටේ කෘෂි කර්මාන්තය චේතනාන්විතව විනාශ කරපු අවස්ථාව. මුළු රටේම කෘෂි කර්මාන්තය උතුරට ගියොත් ලුණු ගොවියා, හඳුරටට ගියොත් අල ගොවියා, කැරට් ගොවියා, දකුණට ගියොත් පොළොන්නරුවට ගියොත් රජරටට ගියොත් වී ගොවියා. මේ සියලු ගොවීන් අද මහපාරේ. ඒ විතරක් නෙවෙයි. පිටරටින් පොහොර ගෙන්නුවා. අන්තිමට මොකද වුනේ? දැන් අපිට ගෙවන්න වෙලා තියෙනවා චීනෙට. චීනෙට ඒ පොහොර නැව් වලට අපි ගෙවන්න ඕන. කවුරුවත් ගෙවනවද? මේගොල්ලෝ අතින් ගෙවනවද? නෑ, අපිට බදු බර ගහනවද? තෙල් නග්ගලා තියනවද? මම වෛද්‍යවරයෙක්, මටත් අමාරුයි.
දැන් ඉතිහාසයේ නොවිච්ච විදියට රුපියල් 20කින් තෙල් වැඩි කරලා තියෙනවා මම ගහන පෙට්‍රල් වල. දැන් අපිට එන්න බෑ කොළඹට ලේසියකට වැඩකට. මොකද මේක කරගන්න බෑ. සාමාන්‍ය මනුස්සයා ගැන කවර කතාවද? මේ බදු ගහන්නේ අර චීන නැවේ කුණු වලට සල්ලි ගෙවන්න. මේ තීන්දුව ගත්තු මිනිස්සුන්ගේ සල්ලි වලින් නෙවෙයිද මේව ගෙවන්න ඕන. මේ තීන්දුව ගත්තු අමාත්‍යාංශ නිලධාරී මේ පොහොර ගෙන්නන්න හදපු ලංකාවේ සමාගම්. නමුත් එහෙම වෙනවද මිත්‍රවරුනි මේ රටේ? වෙන්නේ නැහැ. මොකද කරන්නේ මොකද? මේ අහිංසක අපිට තමයි බදු ගහන්නේ. මේ රටේ පොදු ජනතාවට තමයි බදු ගහන්නේ. ඊට පස්සේ අර දියර පොහොර ගෙනාවා. ඉන්දියාවේ ගොවි සම්පකාර සමිතියකින් ඒගොල්ලන්ගේ රටේවත් ප්‍රැක්ටිස් කරලා තිබුණේ නැහැ. ටෙස්ට් කරලා තිබුණේ නැති පොහොර එකක්. ගියාල මේකේ ලොකු ඩොලර් ගාණක් තියාගෙන ඒ වංචනිකව තමයි ඒක විකුණන්න දන්තවර එක අහු වුණා. ලොකු ඒ කියන්නේ ලීටර් එකකින් ඉතා විශාල ඩොලර් ගාණක් තියාගෙන තමයි විකුණන්න හදුවේ. මේ වගේ මේ සාගතේ මිනිසුන්ගේ අසරණකමින් කුසගින්නෙන් හම්බ කරන් කන ඉතා පහත් තුච්ච වැඩ කරන්න මේ පාලකයෝ ඉඩ දුන්න තමන්ගේ හිතවත් ව්‍යාපාරිකින්. ඊට පස්සේ අද මොකද තත්ත්වය? කුසගින්න එක පැත්තකින් එනවා නියෝජ්‍යමතුමා හිටපු නියෝජ්‍යමතුමා කියනවා වගේ කුසගින්න දැක පැත්තකින් නැගලා එනවා. ආහාරවල මිල ලෝකයේ මේ වෙන විට ඉතාමත්ම වේගයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ආහාරවල මිල ඉහළ යන රටක්. දැන් මිල ඉහළ ගියාට පස්සේ කෑමත් නැහැ. එකතකින් කෑම නැහැ. කණ්ඩ නැති වෙනවා. ඊට පස්සේ මිල ඉහළ යනවා. අපි ගන්න ආදායම් සියලුම මේ රටේ ශ්‍රේෂ්ඨවල විශේෂම 160ක් විතර අවිධිමත් ආර්ථිකය තුල ජීවත් වෙන මිනිස්සු. මාසේ අන්තිමට පඩියක් වැටෙන්නේ නැති මිනිස්සු. මේ මිනිස්සු ඒ වගේම පඩිය වැටෙන මිනිස්සුන්ට පවා ආදායම් එක තැන තියෙනවා. හැබැයි ආහාර මිල ඉහළ. අපිට කන්නයි පාර යන්නයි. දැන් මේ තෙල් මිල වැඩි කරාට පස්සේ කෑමටයි පාර යන්නයි තමයි සල්ලි ටික යන්නේ. දරුවෙක්ගේ අධ්‍යාපන කටයුතු අපේ සෞඛ්‍ය ප්‍රශ්න ඒවා මුකුත්ම කරගන්න වෙනද හෙටනද බෙහෙත් ගෙන ඩොලර් නැතුණාට පස්සේ මේ රට විශාලාවකින් තවත් විශාලාවකටපත් වෙනවා. අර මේක විසඳන්න මේ පාලකයන්ට කිසිම උවමනාවක් නැහැ. මේකෙනුත් හම්බ කරගෙන කන්න තමයි මේගොල්ලෝ දිගින් දිගටම බලන්නේ. ඊළඟට අපේ ආදායම අඩු වෙලා තියෙනවා. අඩු වෙනවා ඉස්සරහට. දැන් මෙතුමා කිව්වා වගේ කෙන්යාවෙන් දැන් යූරියා බෙදනවා ඒගොල්ලන්ගේ තේගොවියන්ට. මොකද වෙන්නේ? ඕතොඩොක්ස් ටී එක අපිට තියෙන අපේ තියෙන බ්ලැක් ටී එකට මේගොල්ලෝ චැලෙන්ජ් එකක් දෙනවා ඉස්සරහට. දුන්නාට පස්සේ අපේ මාකට් එක අපිට නැති වෙනවා. ඉතින් ඩොලර් නැහැ කියලා අඬන ගමන් අපිට ආදායම් තියෙන ආදායම් මාර්ග නැති කරගන්න. ඊට පස්සේ දැන් කුඹුරු වල තත්ත්වය බලමු අපි දැන්. දැන් කෘෂි රස්සාවලින් තරුණයෝ ඈත් වෙනවා. මේ ග්‍රාමීය තරුණයා කෘෂිකර්මාන්තේ ඉන්නවා ලංකාවේ ජනගහනයෙන් 4 එකක් ශ්‍රම බලකායේ මේකෙන් මේ ග්‍රාමීය තරුණ ඉවත් වෙද්දී රැකියාව කරන්න බැරි වෙන කෘෂිකර්ම ක්ෂේත්‍රය. ඔහු එනවා නගරෙට. නගර විරකියාව ඇති වෙනවා. ඊට පස්සේ මේ කියන්නේ සමාජ අසහනයකට. මේ වසංගතයෙන් පස්සේ මේ පාලකයෝ අමනෝන්‍ය විදියට සාගත නිර්මාණය කරනවා. සාගතයෙන් පස්සේ එනවා සමාජ ව්‍යසනය. මොකද හොරකම කරන්න සිද්ධ වෙනවා මිනිස්සුන්ට අර මනුතාපේ කතාවේ වගේ කුසගින්න හැදුනම කුඹුරු වල තත්ත්වය මොකද්ද? මෙහි මම කුඩා කාලේ මට දැන් අවුරුදු 38ක් 39ක් වෙනවා. ඔය සුනාමි කියන මැෂින් එන්න කලින් අපි දෑකැති වලින් කුඹුරු කපලා අර වැටෙන වී මේ අත්වල කරුවල තුවාල වෙනකන් තමයි අපේ තාත්තලා අපිට කියනවා මේ වී ටික කුරුණි වලට අහුලපන්. මොකද වී කුරුණිය දෙක වුණත් අපි එකතු කරගන්න ඕන මුදල් ඕනකම එක පැත්තකින් තියෙනවා වගේම අර බුද්ධ භෝගය පොළවට දිරනවට ගොවියා කැමති නැහැ. මේ ගොවියා මේ කුඹුරට ගිහිල්ලා පහනපත්තු කරලා තමයි දෙය බුදුන් අදහලා තමයි වැඩ පටන් ගන්න. අද දීලා තිනවා මාළු බොකු කුඹුර වලට දාන්න කියලා. අද දීලා තිනවා මාළු කුණු වෙච්ච මාළු බොකු මාළු වැටකටු. අද ඒ කෑන් අරගෙන ගියාම කෑන් ගෙවල් වල පුපුරනවා. එක පැත්තකින් ගෑස් පුපුරනවා. දැන් මාළු බොකු තියෙන කෑන් පුපුරනවා. මේ ගඳ ගහන මාළු බොකු දාලාද දැන් මේ අපේ දමිළ සහෝදරවරුන්ට පොංගල් බත හදන්න කියන්නේ. මේ අපිට සිංහල අවුරුද්දට බත හදන්න කියන්නේ මේ අප්‍රේල් වල මේ හාලගෙන හිල්ලද? මේ වී වලින් හදන හාල්ගෙන හිල්ලද අලුත් සාල් මංගල්‍යයේ තියෙන දළදා වහන්සේට. මේ අපේ සංස්කෘතික කොටස් නේද මේවා? කොහොමද කියාගෙන ආවේ? මම දන්නවා මේ දැන් වෙන වර්තමාන පාලකයෝ තමන්ගේ දේශපාලනයට කොහොමද ජාත්‍යාගම පාවිච්චි කරේ? කුඹුර වල ඇවිද්දේ සරම කැහිපට ගහගෙන. ගොයම නිල්ල මැදින් ඇවිල්ලා තමයි අත වෙනුවේ. ඊට පස්සේ ඇවිල්ලා කිව්වේ ගොවියට නිකම් පොහොර දෙනවා කිව්වා. ඒ වගේම මේ දේශපාලනයේදී මේ දේශපාලන භූමියේදී මේ සංස්කෘතික විශ්වාසය අපි මම සිංහල බෞද්ධ තමයි. නමුත් මම සංස්කෘතියට මගේ ගරු කරනවා. හැබැයි මට මේ ජාතිවාදයක් නැහැ. අපි කවුරුත් එක්ක ජීවත් වෙනවා. නමුත් මේ සංස්කෘතික කැලල මිනිහෙක්ගේ තියෙන තුනීම තැන ඇඟේ තියෙන. ඒ කියන්නේ හුඟම සංවේදීම තැන. මෙතනින් අල්ලලා තමයි කණෙන් අල්ලලා ඒක පෙන්නලා ඡන්ද ගත්තේ. දැන් ඇවිල්ලා මොකද්ද කියන්නේ? ගොවියට කියනවා මේ කාබනික පොහොර කියලා මාළු බොකු ගිහලා දාන්න කියලා කුඹුරට. මේව ගොවින් කරනවද? ගොවියෙකුට කුඹුර කියන්නේ ඔබ දැකලා ඇති ගොවියෝ වඳිනවා කුඹුරට. ගොවියෝ වඳිනවා. මම දන්නවා මගේ පියා අපිට වඩා කුඹුර ගැනයි බැලුවේ. අම්මා තමයි ගෙදර ඉඳන් අපි ගැන බැලුවේ. මොකද කුඹුරේ ඒ කියන්නේ ගොයන් කොලේ අත ගන්න ඕන උදේට හවසට ගිහිල්ලා. එහෙම තමයි කුඹුරක් හැදෙන්නේ. ඒ ගොවියගේ අත්ගුණය කියලා දෙයක් තියෙනවා. අද සති 15ක් ගියපු ගොයන් පැලේ මෙන්න සයිස් එක. මේ නාටු වෙච්ච ගොයන් ගහට කියනවා යූරියා දාන්න කියලා අර යූරියා දියර ගහන කියලා. දියර ගහන පත්‍ර තියෙන්න එපා. නිසා මේ වගේ මරිමෝඩ පිස්සෝ ටිකක් එකතු වෙලා මේ රටේ ගොවියත් අපේ සංස්කෘතික උරුමයන් දැන් දළදා වහන්සේට කියලා දෙන අලුත් සාල් මංගල්‍යේ ඒතර වප් මගුලකට ගිහිලා සීසානවා සරන් කැහිපට ගහගෙන මේ පාලකයෝ. හැබැයි මේ ගොවියට අන්තිමට දුන්නා ගිහිලා දාන්න මේ අසූචි කුඹුරු වලට. කුණු මාළු අපද්‍රව්‍ය.
මෙන්න මේ විදිහට තමයි මේ පාලකයෝ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට වේදනාවක් තියෙනවා. වෙන්න නියමිත දේ සාගතේ එමින් පවතිනවා. ආහාර මිල ඉහළ යනවා. ඊට අමතරව සමාජ අසහනය, කුචකර්මාන්තයේ විරකියාව, ඊට අමතරව නාගරික විරකියාව, හොරකම සහ වංචාව. විශේෂයෙන්ම සමාජයේ දැන් තුනී වෙලා තිබෙන මේ ගැටලු තුලින් දිගින් දිගටම මිනිස්සුගේ අසහනය තමයි වැඩි වෙන්නේ. ඒ නිසා අපි මතක් කරන්න කැමති 43 සේනාංකයේ විදියට මුලින් ඉඳන්ම මේකේ නිවැරදි ස්ථාවරය හිටපු කණ්ඩායමක් විදියට අපි බය වුණ නැහැ සමාජයට කියන්න. අපි තමයි ඉස්සෙල්ලම ප්‍රකාශ කරේ විද්‍යාත්මකව මේ රසායනික යෙදවුම් නියමිත ප්‍රමිතියෙන් යුතු ඒවා. ප්‍රමිතිය නැති ඒවා නෙමෙයි ප්‍රමිතියෙන් යුතු ඒවා මේ රටට දෙන්න. මේ නූතන ලයිසන් කෝලා සමහර මේ බොරු අනුන්ගේ ශේෂ්ත්‍රවල රඟ දක්වන්න බල්ටි ගන්න හදන සමහර විශේෂඥ වෛද්‍යවරු කියපු බොරු අපි එලි කරා. ඒ නිසා ශේෂ්ත්‍රීය විද්‍යුතුන් ඇවිල්ලා ප්‍රකාශ කරා රසායනික යෙදවුම් අවශ්‍යයි කියලා. කෘෂි විද්‍යාඥයෝ. ඒ නිසා රසායනික යෙදවුම් ප්‍රමිතියක් සහිතව ලබා දෙන්න. ඒ වගේම අර මෙතුමා කිව්වා වගේ නියෝජ්‍යමතුමා අපේ හිටපු නියෝජ්‍යත්වයා කිව්වා වගේ ප්‍රධානම අර්බුදය ලබන අවුරුද්දේ කෑම මිනිස්සුන්ගේ ආහාර ලක්ෂ 225කට අධික ප්‍රමාණයකට කණ්ඩ දෙන්න ඕන කෝටි 2.5කට අසන ප්‍රමාණයක්. දැන් මේ මිනිස්සු මෙතන කුඩා දරුවෝ ඉන්නවා. දැන් ත්‍රිපෝෂ ගැටලුවක් තිබෙනවා. තිනුගු පිට ප්‍රශ්නෙත් එක්ක ත්‍රිපෝෂ දෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. මේ මන්ද පෝෂණයකට තමයි මේ රට ගමන් කරන්නේ. අන්තිමට අපිට මතක් වෙන්නේ අර සමහර අර ඓතිහාසික සමහර චිත්‍රපටි වල තියෙනවා වගේ මේ අපිට UN එකෙන් එක්සත් ජාති සංවිධානයෙන් ගෙනල්ලා ආහාර මළු බෙදෙන කන්ද මේ බලන් ඉන්නේ කියලා. ඒ නිසා ඉතිහාසයේ නොවිරු තත්ත්වයක් අපි නොදන්න දෙයක් මේ අවුරුදු දශක හතරක් ජීවත් වෙච්ච අපි නොදන්න කාලයක් එළබෙන්නට නියමිතයි. ඒ නිසා අපි මතක් කරනවා නිසි ප්‍රමිතිය යුතු පොහොර සහන මිලට ගොවියාට ලබා දෙන්න. ඒ වගේම ප්‍රමුඛතා හඳුනා ගන්න. මේ වෙලාවේ පාරවල් ලක්ෂයක් හදන එකවත් වෙන ලොකු කුළුණු හදන එකවත් නෙමෙයි. බොරු පුරසාරම් පුරාජිරු වැඩක් නැහැ. වචන තොරම් වැඩක් නැහැ. මිනිස්සුන්ට කන්න නැති වෙන්නයි යන්නේ. ඒ වෙනුවෙන් මැදිහත් වෙන මේ රටේ පාලකයෝ වැඩ කරන්න ඕන කියන එක මතක් කරමින් මම අවස්ථාව ලබා දෙනවා අපේ 43 සේනාංකයේ නුවරඑළියේ ලුක්ෂන් තංගරාජා මහත්මයාට. ඇත්තටම අපේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහත්තයයි වෛද්‍ය ප්‍රියංකර මහත්තයයි බොහෝ දේවල් පැවසුවා. මම ඔයාලා දන්නේ නැති තව පැත්තක් කියන්නම්. මොකද මාත් මගේ තාත්තත් ගොවියෙක්. මම පදිංචි වෙලා සිටින ප්‍රදේශයෙන් දවසකට එළවලු කිලෝ 25000ට අධික ප්‍රමාණයක් ලංකාව වටේ බෙදහරනවා. එතකොට එතන ගොවියාගේ ඔයාලා දකින්න නැති පැත්තක් මම දකිනවා. ගොවියෙක් කියලා ගත්තම පර්චස් 5න් පටන්ගෙන අක්කර 15 වෙනකන් අක්කර 15ට වඩා වගා කරන ගොවියෝ ඉන්නවා. එතකොට මා පරිමාණයේ ගොවියෙක් කියන්නේ එයා අතේ අදට සල්ලි තියෙනවා. සල්ලි තියෙද්දි එයාට පුළුවන් පෝරමිටියක් රුපියල් 8000 නෙවෙයි රුපියල් 10000කට ගියත් පෝරමිටියක් මිල්දී අරගෙන තමන්ගේ වගාව යම්කිසි දුරට ගොඩ දාගන්න. හැබැයි අර පර්චස් 5 වගා කරන ගොවියට රුපියල් 10000ක් කියන්නේ ඒ පර්චස් 10000න් එන ලාභයත් රුපියල් 10000ක් නෙමෙයි. අපි මේම හිතමු. දැන් අපේ බොහෝ අය රජයේ සේවකයෝ ඒවා පෞද්ගලික අංශවල වැඩ කරන අයට එක්ක 10 වෙනිදා නැත්තම් 25 වෙනිදාට පඩියක් හම්බ වෙනවා. ඔබ දන්නවද වගාවක් හරි වගාවකින් ලාභයක් ගන්න පුළුවන් කොච්චර කාලෙකින්ද කියන එක? මාස 3කට එකපාරයි එක්ක මාස 4ක් වෙනවා. ඒ පෝරත් නැහැ, සල්ලිත් නැහැ, වැස්සොත් කාට කියන්නද? වහින්න එපා කියලා ස්ට්‍රයික් කරන්නද? පාරට බයින්නද? බෑ. ඒත් තැලෙන්නේ ගොවියා. ගොවියට එන්නේ මාස 3කට එකපාරක් ආදායමක් එන්නේ. ඔබ හිතන්න අද සමාජයේ තියෙන තත්ත්වය උඩ 25 වෙනිදාට පඩියක් ස්ථිර පඩියක් ගන්න ඔබට අමාරුයි නම් මාස 3කට එකපාරක් ලාභයක් ගන්න ගොවියට මොකද්ද තත්ත්වය? එතකොට ගොවියා මාස 3ක් කන්නේ ණයට Tamanට ආදායමක් ආපු ගමන් ඒ ආදායමෙන් පියවනවා ඒ ගත්තු ණය ටික. ඉතින් මේම යද්දි පෝරමිටියක් රුපියල් 10000යි. ඒකත් අර දැන් අපේ සාමාන්‍ය උදාහරණයකට ගත්තම අපේ තියෙනවා දැන් පොයේ දවසේ බාර් වහලා හැබැයි බාර් වව්වට ඔර අරක්කු විකුණනවම දන්නවා. ඒත් ඉතින් ගතු ක්‍රියාමාර්ගයක් නැහැනේ. ඔය වගේම තමයි. රසායනික පෝර තානම් කරාට තාම කඩවල වල විකුණනවා. වැඩි ගණන් වලට විකුණනවා. ඉතින් අර මා පරිමාණයේ වගා කරන ගොවියා එයා සාමාන්‍ය විදියට එයාට පුළුවන් විදියට එයා මිල්දී අරගෙන තමන්ගේ වගාව යම්කිසි මට්ටමින් එයා ආදායමක් ලබනවා. හැබැයි අනිත් ගොවියට එහෙම නෙමෙයි. අපි හිතමු දැන් ගොවියා වැටුණා කියන්නේ ඔබ කැම වේලක් අද්දි හිතලා තියනවද? තමන් කැරට් ජූස් එකක් බොද්දි හිතලා තියනවද? මේ කැරට් එක කොහමද අපේ ගෙදරට ආවේ කියලා. ගොවියා වැටුණා කියන්නේ ලොකු චේන් එකක්. ඒ චේන් එක කියන්නේ ගොවියා. ගොවියාගෙන් පස්සේ
වෙලෙන්දාගෙන් පස්සේ සුළු ව්‍යාපාරිකයෝ ඊට පස්සේ තමයි ගෙවල් වලට එන්නේ. එතකොට යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවා එළවලු ටිකක් තමන්ගේ ගෙදරට කොළඹ ඉන්න කිලෝමීටර් 200ක් එයා වැලිමඩ වගා වෙන එළවලු ටික කොළඹට එද්දී යම්කිසි ගොවියා විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. ගොවියා වගා කරන එළවලු ටිකෙන් ලංකාවේ සෑහෙන කොටසක් ජීවත් වෙනවා. දැන් ගොවියා මාස 3ක් තමන් නොකා නොබී තමන්ගේ ළමයා වගේ බලාගත්තු තමන්ගේ වගාව තුට්ටු දෙකට ඇවිල්ලා ගන්නවා. උදාහරණයකට ගමු. දැන් මිලයි රුපියල් 20ට ගොවියාගෙන් එළවලු ටික ගද්දි කොළඹ එළවලු ටික රුපියල් 100යි. එතකොට ඒකෙන් හම්බ කරේ කවුද? මෙච්චර කල් දැනුත් කිලෝ එකක් රුපියල් 200ක් 300ක් ගියාට පෝර ටික බෙහෙත් ටික ඇයි අද ඉන්ධන ටික ඔබ දන්නවද වගාවට ඉන්ධන ඕනි කියලා? වතුර සමහර ඉඩම් තියෙනවා ඒවට වතුර ගන්න ඕනේ ඉන්ධන බලි මෝටර දුවන්නේ ඉන්ධන බලි. ඉතින් කොළඹ වැලිමඩ ඉඳන් කොළඹට එළවලු ටික ගේද්දි වාහන වලින් ගේන්නේ. ඒ වයිනේ ඉන්ධන වල. එතකොට කොළඹ ඉඳන් බත් වේලක් හරි තමන් ආහාර ටික අද්දි අනිවාර්යෙන් මේ ඉන්ධන මිලත් බලපානවා තමන්ගේ එළවලු හරි හැමදේම මිල තව උඩට යන්න මේ ඉන්ධන මිලත් ලොකු සාධකයක් වෙනවා. ඒ වගේම ගොවියෝ නම් දැන් ඔය කොරෝනා පටන් ගත්ත දවස්වල ඉඳන් පුරුදු වෙලා ඉන්නේ. එක වේලක් කාලා ඉන්න. තව මාස කිහිපයකින් මේ යන විදියට අපිට අවශ්‍ය එළවලු ටික ලැබුණේ නැතිනම් ඔයාලත් ඒ අවස්ථාවට මුහුණ දෙනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ගොවියාගේ දුක මොනවද කියන එක. ගොවියා කන්න නැතුව හිටියේ තමන්ගේ බැරිකමට. සාමාන්‍යයෙන් කොළඹ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. හරි වගාවක් නැත්තම් ලංකාවට ඕන එළවලු ටික නිෂ්පාදනය වෙන්නේ නැත්තම් කන්න බෑ. කොච්චර සල්ලි තිබ්බා කියලා වැඩක් නැහැ. ගොවියා වැටුණා කියන්නේ මුළු රටම වැටෙනවා. ඉතින් අපිට බොරු හීන මවාගෙන මේම කරන්න පුළුවන් කියලා ඇත්ත තත්ත්වේ ඔයාලා ගොඩක් අය දන්නේ නැහැ. කලින් කිලෝ 10ක් නෙලාපු වත්තක දැන් නෙලා ගන්නේ කිලෝ 350ක් හෝ 400ක්. ඒ ඇවිල්ලා ඒකට ප්‍රධාන හේතුව මේ පෝර මිටියක් ගොඩක් ඔයාලා දන්නවද නුවරඑළිය ප්‍රදේශයේ ගොඩක් අක්කර ගණන් ඉඩ. දැන් ලෑන්ඩ් සේල් වලට විකුණලා තියෙන්නේ. මොකද වගාව කරන්න බෑ. පෝර නැතුව වගාව කරන්න බෑ. එයාලට එකවරින් ලොකු සල්ලි කන්දරාවක් එන ඉඳ ඉතින් ඒක තමයි මහා පරිමාණේ වගාව කරපු කට්ටියගේ තත්ත්වය අද. එයාලා ලෑන්ඩ් සේල් වලට විකුණලා එයාලා මේ වගාව නවත්තනවා. ඉතින් කොහොමත් අඩු වෙන එකේ වගා කරන ඉඩම් ප්‍රමාණය අඩු වුණත් අවශ්‍ය එළවලු ටික ලැබෙන්නේ නැහැ. ඉතින් මේවට හරි ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි දැන් මොනවා කිව්වත් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඔය ලොකු පුටුවල බොරු පොරොන්දු දීලා ආපු පුද්ගලයෝ තමයි මේවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. තව දුරටත් ගොවියෝ අමාරුවේ දාන්න එපා, රවට්ටන්න එපා. දැන්ට ඔයාලට කරන්න තියෙන එකම විසඳුම හරි ගානට පාලන මිලක් ඇතුව කළු කඩ මුදලාල්ලා බිහි වෙන්නේ නැති වෙන්න එළවලු ටික සාමාන්‍ය විදියට වගා කරගන්න පුළුවන් විදියට පෝර ටික සාමාන්‍ය මිලට ගොවියට දරා ගන්න පුළුවන් මිලට ගොවියා ඔයාලගෙන් ඇවිල්ලා නිකම් පෝර ටිකක් ඉල්ලන්නේ නැහැ මේ වෙලාවේ. ගොවියා ඉල්ලන්නේ Taman ගෙවලා ගන්න මුදලට හරි ප්‍රමිතියෙන් යුත් පෝර ටිකක්. ඉතින් ඒ දේ ලබා දෙන්න කියලා තමයි අපි ඔයාලගෙන් ඉල්ලන්නේ. படையணியின் தேசிய ஒருங்கிணைப்பாளர் மற்றும் நுவரெலியா மாவட்ட ஒருங்கிணைப்பாளர் இன்று இலங்கையில் பாரிய விலை உயர்வுகள் காணப்படுது. அதுக்கான பிரதான காரணம் வந்து இந்த அரசாங்கம் வந்து சரியான தீர்வுகள் எடுக்காததுனால இதில் ரொம்ப பாதிக்கப்படுறது வந்து நமது சமூகம். மலையகத்தில் உள்ள சமூகமாக இருக்கலாம், வடகிழக்கில் உள்ள சமூகமாக இருக்கலாம். ஏன்னா எமது சமூகத்தில் நிறைய பேர் தான் விவசாயத்தை அடிப்படையாக கொண்டு இருக்காங்க. விவசாயத்துக்கு கட்டாய அத்தியாவசியமான உரம் நம்மளுக்கு கிடைக்காதனால பெரிய பிரச்சனைகளுக்கு நம்ம முகம் கொடுத்துருக்கோம். நாங்கள் 43வது படையணியாக என்ன சொல்ல போகிறோன்னா, விவசாயிகளுக்கு தன்ன கையில் உள்ள தனக்கு எவ்வளோ லேசாக உரத்தை வழங்க முடியுமோ பொய்
கனவுகளை உருவாக்கி பொய் சொல்லி இன்னும் அரசியல் செய்யாமல் விவசாயிகளுக்கு சரியான விலைக்கு உரத்தை கொடுக்க சொல்லி நாங்கள் கேட்டுக்கிறோம். நன்றி. කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා අදහස් පළ වෙනවා මේ මොහොතේ. ඔව්. මොකද ඒ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අදහස්. කැබිනට් සංශෝධනය. ඔව් මමත් දැක්ක ප්‍රවෘත්තිවල දැන් කැබිනට් සංශෝධනයේ මොකක් විසඳ ගන්න හදනවද කියන එක මේ කිව්වොත් එහෙම ඒගොල්ලෝ විසඳ ගන්න හදන්නේ මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. රටේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 2යි. දැන් කී පාරක් කැබිනට් සංශෝධන කළාද? ඒ සංශෝධන වලින් මොන වගේ ප්‍රශ්නද විසඳුවේ? ඩලස් සලහපෙරුම මැතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුලි බල අමාත්‍යාංශයට දැම්මයි කියලා අධ්‍යාපන අමාත්‍යාංශ තිබිච්ච ගැටලුව විසඳුණාද? ගුරු ගැටලුව විසඳුණාද? විදුලි බල ප්‍රශ්නේ විසඳුණාද? ලයිට් කපන්න නැතුව ඉන්නවද? විදුලි බල මණ්ඩලයේ ණය ප්‍රශ්න විසඳුණාද? එතුමා මාධ්‍යයට දාලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ෆොරින් මේ අධ්‍යාපන අමාත්‍යාංශයට දැම්ම කියලා ගුරු ගැටලුව විසඳුණාද? නෑ. කොහේ පැත්තක හිටපු මොළ 7ක් තියෙනවා කියපු මේ රාජපක්ෂ මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති කළයි කියලා ඒ මොළ 7න් විශාල වශයෙන් සී සෞභාග්‍ය උදා වෙනවා කියලා නිකුව එතුමා ආපු ගමන් වැඩේ හරි කියලා. දැන් හරිද වැඩේ? එහෙම වෙලා නැහැ. ඒ හින්දා මේ කැබිනට් සංශෝධනය කියන්නේ ඒගොල්ලන්ගේ කාට හරි ඉතින් කපලා දාන්න එහෙම ඕනේ ඇති කවුරු හරි. එහෙම නැත්නම් ආපහු මේ කූට්ටම මාරු කළාට පස්සේ මේ සූදුව හරියට හරියයි කියලා හිතනවා ඇති. දිනයි කියලා හිතනවා ඇති. එහෙම එකක් වෙන්නේ නැහැ. අද අවශ්‍ය වෙලා තිබෙන්නේ ඔය ඉස්සරහදීට කොට්ට මාරු කරන කැබිනට් සංශෝධන නෙවෙයි. මෙන්න මේ අපි කිව්වා වගේ රට සාගතයට යන්නේ ආන්න එක දිහා බලන්න කියලා අපි ඉල්ලන්නේ. ජනාධිපතිවරයා පොඩි දවස්වල ප්‍රකාශයක් කරලා තියෙනවා මේ පුද්ගලයා කොච්චර දක්ෂ වුණත් අවට ඉන්න අයගෙන් සහයෝගය ලැබෙන්නේ නැත්තම් ඒ පුද්ගලයාට මේ සාර්ථක වෙන්න බෑ අසාර්ථක වෙනවා කියලා. මොකක්ද මේ කියන්නේ ජනාධිපතිතුමා කිව්වේ පුද්ගලයේ කොතරම් දක්ෂ වුණත් අවට ඉන්න අයගේ සහයෝගය හම්බ වෙන්නේ නැත්නම් එයා අසාර්ථක වෙනවා කියලා. ජනාධිපතිතුමාගේ කතාව මමත් බැලුවා. ඒක මේ අර කැඩෙට් නිලධාරීන් හමුදා නිලධාරීන් විසර යෑමේ උත්සවයකදී කියපු කතාවක්. ඒ කතාව දිග කතාවක්. මම ඒක බැලුවා. නමුත් ඔය ජනාධිපතිතුමාගේ කතාව ආපහු සකස් කරනවනේ කට්ටිය. සකස් කරලා ඔය මාධ්‍යංශයට දුන්නේ ඔන්න ඔය සිරස්තලයේ යට තමයි එව්වේ මේ මාධ්‍යංශවලින්. ඒකෙන් තියෙනවා මේ ජනාධිපතිතුමාට කියන්න ඕනෙලා තියෙන්නේ ඒ කතාව තමයි කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයේ කොච්චර දක්ෂ වුණත් වටේ අයගේ සහයෝගයක් නැත්නම් අසාර්ථක වෙනවා කියලා. ජනාධිපතිතුමා මාත් එක්ක තරහ වෙන්න එපා. අපිට ඔබතුමා සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. අවට අයගේ කොච්චර සහයෝගය හම්බ වුණත් පුද්ගලයා අදක්ෂ නම් වැඩි අසාර්ථකයි කියලා අපිට කියන්න තියෙන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට. දැන් ඒකට අපි නිකන් කියන්නේ කට ගන්නවට කියන කතාවක් නෙවෙයි. ජනාධිපතිතුමා ඔබතුමාට කොච්චර සහයෝගයක් හම්බ වුණාද? ඡන්දෙදි 69 ලක්ෂයයි. ආයේ සිංහල ජනයාගේ ඡන්දේ වුණත් ඇතිනේ. ඔබතුමාට විශාල සහයෝගයක් හම්බ වුණා. හාමුදුරුවරු කටින පිංගම් වල බණ කිව්වා මේ රට රකින්න විරුවෙක් කෙනා යාට ඡන්දෙ දෙන්න කියලා වෙලා. නයි ධාතු වැඩැම්මුවා. මාර සහයෝගයක් නේ හම්බුනේ. වියත්තු ශැංග්‍රීලා එක පුරෝලා වියත්තු. ඇවිල්ලා සහයෝගය ලැබලා දුන්නා. හමුදාව හිටපු අය පිට රටින් ආවා ඡන්දෙ දෙන්න කියලා ඩයස්මි කියා. ඇවිල්ලා පිට රටිනුත් සහයෝගය හම්බුණා. වියත්තුන්ගේ සහාය, හාමුදුරුවරුන්ගේ සහාය, පාදිලි ගොල්ලන්ගේ සහාය, කලාකරුවෝ මරලා හරි ගන්න කියලා කිව්වේ. කලාකරුවන්ගේ සහාය. මාර සහයෝගයන් දුන්නේ ඔබතුමාට. ඊළඟට හොඳයි. පාර්ලිමේන්තුවේ ජනාධිපති බලය මදි පාර්ලිමේන්තුවේ 3න් 2ක් දුන්නා. ඒ දීලා ඉවරලා ව්‍යවස්ථාව අර ප්‍රජාතන්ත්‍රකරණය කළා විධායක මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ. ඒක මදි වෙලා අර කොමිෂන් වල බලතල ටිකක් ගත්තා. නොලැබිච්ච සහයෝගයක් නැහැ නේ ඔබතුමාට. දැන් ඔබතුමාගේ දක්ෂකම තමයි පෙන්වන්න තියෙන්නේ. වටේ සහයෝගය හම් වෙලායි තිබෙන්නේ. එම නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා යමක් කියනකොට දැන් ඉතින් රටේ මිනිස්සුගේ අනිත් පැත්ත තමයි හිතන්නේ. එම නිසා ඇත්තම අද තියෙන්නේ ඔබතුමා දක්ෂයෙක් කියලා ඔප්පු කරන්න. නැත්තම් ඕවා නිකන් අර නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ කතා තමයි හැටියට තමයි අපිට පෙනෙන්නේ.
මහ බැංකුවේ අධිපතිතුමා කියනවා අප්‍රේල් මාසේ වෙනකොට රටේ ආර්ථිකය යථා තත්ත්වයටපත් වෙනවා කියලා. මේක විශේෂ ප්‍රකාශයක්. ඔබතුමාලා මොනවද හිතන්නේ? ඔව් අපේ හිතවත් කබ්‍රාල් මැතිතුමා. කබ්‍රාල් මැතිතුමා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා මහ බැංකුව බාර ගන්නකොට මොකද්ද කිව්වේ? කිව්වේ මේ ජනවාරි මාසේ වෙනකොට ඔක්කොම හරියනවා. ඔක්කොම හරියනවා කියලා කිව්වේ. දැන් කියන්න පටන් ගන්න තියෙනවා ලබන අප්‍රේල් මාසේ වෙනකොට ඔක්කොම හරියනවායි කියලා වෙලා. එහෙම ආපු කබ්‍රාල් මහත්මයා ලොකු විශ්‍රාමයටපුත් අරගෙන පඩියකුත් අරගෙන මහ බැංකුවෙන් දැන් අපිට කියනවා ජනවාරි නෙවෙයි මේක අප්‍රේල් තමයි මේ වැඩේ වෙන්නේ කියලා. එතුමා ඉදිරිපත් කළා රට වහාම ආර්ථික සමෘද්ධියකට යන අර බැසිල් මහත්තයාගේ මොළහත වගේ මාර්ගගත සිතියම කියලා එකක් දැම්මා. ඒ මාර්ගගත සිතියමේ මොනවද තිබුණේ? එතුමා කිව්වා මෙන්න මේ ක්‍රියාමාර්ග තුන ඔස්සේ රටේ ප්‍රශ්නාපය ඇති කර ගන්නවා. එකක් කිව්වේ අපට හිතවත් විදේශ මහ බැංකුව වලින් ලැබෙන සහයෝගය. ඒ කියන්නේ විදේශ රටවල් වලින් අපට දෙන ඍජු සහයෝගය. දෙක තමයි foreign remittance. ඒ කියන්නේ මේ විදේශ රටවල් වලින් අපට ලැබෙන එවන ඩොලර් සහ අපේ ජාතික සම්පත් විකිණීම කියලා වචනේ පාවිච්චි කළාද දන්නේ නැහැ. ඒවා පළදාය විදියට විදේශ ආයෝජන වලට ළඟා කර ගැනීම වගේ මාර්ගගත සිතියමේ කබ්‍රාල්ගේ මාර්ගගත සිතියම බැසිල්ගේ මොළහත වගේ කබ්‍රාල්ගේ මාර්ගගත සිතියම දාලා දැන් මාස 3යි. දැන් ජනවාරි මාසයේ ප්‍රතිඵල එනවා කිව්වා. දැන් ඒක අප්‍රේල් මාසෙට කල් දාලා තියෙනවා. මොනවද මෙවෙන් උනේ? මොන විදේශ මහ බැංකුව වලින්ද අපිට සහයෝගය ලැබුණේ? දැන් චීනේ මුලදීම ඩොලර් මිලියන 500ක ණයක් දුන්නා. ඒ ණය දෙනකොට මොකද කිව්වේ? අපට ඕනම වෙලාවක චීනේ ණය දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපට කැමති වෙලාවක ගෙවන්න. pay back when you can. pay back when you can. ඔබට පුළුවන් වෙලාවට ගෙවන්න කියලා චීනේ අපට ලොකු ණයක් දෙනවා කිව්වා. දැන් හම්බ වෙනවද චීනෙන්? අන්න අර අසූචි නැවක් කියලා කියන මේ අර අපෝර නැවට සල්ලි ටික ගෙව්වේ නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා කියලා දැම්මම ඔන්න ඒක ගෙවන්න හදනවා. ඔන්න චීනේ තත්ත්වය. ඉන්දියාවෙන් ණය දෙනවා කියලා කිව්වා. දැන් දීලා තියෙනවද? තාම ඉන්දියන් ණය ඇවිල්ලා තියෙනවද? ඊට පස්සේ කෝ ඕමානෙන් අපට තෙල් සහන මිලට තෙල් දෙනවා කිව්වා. දැන් දීලා තියෙනවද? එහෙම දීලා තියෙනවා ඊයේ රෑ මෙහෙම ආසසුර තෙල් මිල වැඩි කරන්න ඕනේ. ඒ විදේශ බැංකු වලින් එහෙම සහයෝගයක් කබ්‍රාල් මහත්තයෝ හම්බ වෙලා නැහැ. ඊළඟ කාරණාව තමයි මේ විදේශින් එන ධනය. අපට කියනවා මේ විදේශ වලින් වැඩ කරන අය අපට ඩොලර් එවනවා. ඒකෙන් අපේ ජනවාරි මාසේ දැන් මේ තව දවස් 10යි ජනවාරි මාස වෙනකොට එනවා. නැත්නම් අපි අප්‍රේල් කියලා කිව්වොත් එහෙම එනවද? එහෙම එනවට වඩා මොකද වෙන්නේ? මෙහි තියෙන ටිකත් යන එක. දැන් ගත්තාම පස්සේ අද ගිහිල්ලා බලන්න තානාපති කාර්යාලය ඉස්සරහා වීසා ගන්න පොලිම. පිටරට ගන්න පොලිම. මේ යන අය නිකන් නෙවෙයි යන්නේ. මෙහි තියෙන මොනවා හරි උගස් කරලා. මෙහි තියෙන වත්ත පිටිය විකුණලා. වාහනේ විකුණලා. තමන්ගේ බැංකුවේ තියෙන ටික ඔක්කොම සුද්ධ බුද්ධ කරගෙන ඔක්කොම තමයි මේ පිටරටවල වලට යන්නේ. යන්නේ එන්න දාපහු. නෑ පුළුවන් තරම් ඒ රටවල වල පදිංචි වෙන්න. එහෙන් එනව නෙවෙයි කබ්‍රාල් මහත්තයෝ මෙහෙන් යනවා. මේ තියෙන ඩොලරෙත් යනවා. ඩොලර් එන්නේ නෑ. ඊළඟට තමයි නිෂ්පාදනය ඊළඟට ඔය අපේ විදේශ සම්පත් ටික විකුණ ගන්න හදනවා කියන්නේ. දැන් අර ඇවිල්ලා තියෙනවද පෝට් සිටියට මොනවා හරි ආයෝජන? නෑ ඒකේ මේ ගඩොල් එහෙම හදනවා අර මේ චීනේ අනිත් ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ගඩොල් ගල් අරවා මේව හදන ෆැක්ටරි ටිකක් වගේ නම් එතන තියෙනවා. එතන මොකුත් ඇවිල්ලා නැහැ. දැන් මේ බිම ඕනනම් අපිට විකුණන්න පුළුවන්, ඔක්ෂන් කරන්න පුළුවන්. ඒවා පටන් ගන්න තියනවද? එහෙම මොකුත් කරලා නැහැ. ඒ විදේශ සම්පත් පළදායි ආයෝජනට වෙලා නැහැ. කබ්‍රාල් මහත්තයාගේ මාර්ගගත සිතියමනුත් බැසිල් මහත්තයාගේ මොළහතෙනුත් වෙලා තියෙන දේ තමයි විශාල සන්තෑසියක්. පළවෙනි එක තමයි මිල මට්ටම විශාල වශයෙන් ඉහළ යෑම. රටේ මිල මට්ටම විශාල වශයෙන් ඉහළ යාම, නිෂ්පාදනය කඩාගෙන වැටීම, මිල මට්ටම ඉහළ යාම, නිෂ්පාදන කඩාගෙන වැටීම, ආයෝජන නොලැබීම, මේ මුදල් සැපයීම කෘතිම වැඩි වෙලා නිසා මුදල් සැපයීම වැඩි වීමත් එක්ක උද්දමනය ඉහළ යාම, පාරිභෝගික භාණ්ඩවල මිල අහස උසට යෑම, රටේ සේවිංස් ඒ කියන්නේ ඉතිරි කිරීම අඩුවීම, බැංකු බංකොලොත් වීමේ අවදානමකට ලක් වෙලා තිබීම, කඩා වැටීම, ආර්ථික මේ සුනාමියක් එන්නේ. මීට දැන් දෙසැම්බර් 26ට කිට්ටුයි. මීට අවුරුදු 17කට කලින් මහා සුනාමියක් ආවා.
මේ රට බිම්බත් කරලා දාපු ඒ වගේ ආර්ථිකම වශයෙන් රට බිම්බත් කරලා දාන තැනකට කබ්‍රාල් මහත්තයාගේ මාර්ගගත සිටියමත් බැසිල් මහත්තයාගේ මොළ හතත් දැන් වැඩ කරලා රට අවුලෙන් අවුලට පත් කරලා දාලා තිබෙනවා. එම නිසා ওই සුරංගනා කතා වෙනුවට අපි කියන්නේ මේ ලෙඩ ඇඳේ ඉන්න ලෙඩාට ඛණ්ඩ ටිකක් දෙන්න. එච්චරයි අපි කියන්නේ. ඛණ්ඩ ටිකක් දෙන්න. මේ දැන් බෙහෙත් ටිකක් දෙන්න. ආර්ථිකයේ ලෙඩ ඇඳට වැල්ලා තියෙන්නේ. එයාට මේ ඩිප්ස් ගහන්න කියන්න යන්න හදන්න එපා. එයාට ඩම්බෙල්ස් උස්සන්න, යකඩ උස්සන්න, ජිම් වලට යන්න කියන්න එපා. ඛණ්ඩ ටිකක් දෙන්න. බෙහෙත් ටිකක් දෙන්න. ආහාර සුරක්ෂිතතාව හදන්න. ආන්නේ වාට ප්‍රමුඛත්වය දෙන්න කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. කබ්‍රාල් මහත්තයාගේ සිංහල අවුරුද්දට එන ආර්ථික තන කෙසේ වෙතත් මම කියන්න කැමතියි මේ අපේ මෙයාත් කිව්වා මේ ප්‍රියංකරත් කිව්වා දැන් එනවා තයි පොංගල්. තයි පොංගල් උත්සවය කියන්නේ මොකද්ද? තයි පොංගල් උත්සවය කියන්නේ ලබා ගන්නා අස්වැන්න ඉස්සෙල්ලාම පංගුව. පළවෙනි පංගුව සූර්ය දෙවියන්ටනේ. සූර්ය දෙවියන්ට පූජා කිරීමේ අස්වනු මංගල්‍යය තමයි තයි පොංගල් උත්සවය කියන්නේ. ආයේ සැකයක් නැහැ ඔබට හොඳ අස්වනු මංගල්‍යයක් වේවා සුබ තයි පොංගල් දිනයක් වේවා කියලා ජනාධිපතිතුමා අගමැතිතුමා කුෂිකර්ම ඇමතිතුමා හින්දු කටයුතු ඇමතිතුමා එහෙම ලස්සන සුබ පැතුම්පත් ඒවයි. හැබැයි අස්වනු මංගල්‍යයේ මියන්මාර් හාල් වලින්ද පොංගල් බත හදන්න තියෙන්නේ. මියන්මාරේ හාල් වලින්ද අර කුණු වෙච්චි මාළු කුණු ගහපු කුඹුරෙන් ගත්ත හාල් වලින්ද මේ පොංගල් බත හදන්න වෙලා තියෙන්නේ. නෑ මේ සැරේ හින්දු ගොවියාට පොංගල් බත හදාගන්න හාලක් නෑ. ඒ බත උයා ගන්න අනිත් දේවල් ටික නෑ. ඒවා එන්නේ මියන්මාරෙන්. නැත්තම් ගොවිතැන පාළු වෙච්ච කුඹරකින්. ඒ සංස්කෘතියටත් ගහලා තියෙන්නේ. එන්න එපා නිකන් ඔය මේ සුබ පැතුම්පත් දීගෙන වෙලා මේ ප්‍රශ්න විසඳන්නේ නැතුව. ඕකම වෙනවා සිංහල අවුරුද්දට. සිංහල අවුරුද්දට අපි කියන්නේ ඒකත් අපේ අස්වනු මංගල්‍ය. සූර්ය මංගල්‍ය. කෝ අලුත් සහල්. මොන කුඹරෙන් දෙන්නේ? කුඹරෙන් නිලමැස්සෝ අහනවා. කුඹරට අසූචි දැම්මයි කියලා කුඹරට බල්ලෝ යනවා කියලා ගොවියෝ දෙස් දෙවල් තියෙනවා. මේ සංස්කෘතිය තේරෙන්නේ නැද්ද? දැන් රාජපක්ෂ මහත්තයා මේ මොකද නාම යෝජනා අස්සම් කළා කියන්නේ මහරජපක්ෂ ඩී රාජපක්ෂ මහත්තයා වෙලේ කුඹුරේ නීරේ වුණ ඉඳලා නාම යෝජනාව අස්සම් කළා කියලා කියන්නේ. අර මේ ප්‍රියංකර කිව්වා වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා චන්දර දාව පෝස්ටරේ දැම්මේ කොහොමද අර වීඩියෝ එකේ සරම කැපට ගහගෙන නීරේ පියනගලානේ නීරේ යනවා අපිට පෙන්නනවා නීරේ පියනගන පොප් මගුලට අර මඩ කලවු ඵලයකට සරම ගහගෙන ඉවරලා නෙළුම් කොලේ බද්දාගෙන කනවා අලුත්සා මංගල්‍යයේ සිරිමා බෝධියට ගිහිල්ලා හාල් හලනවා දැන් කෝ හාල් කෝ කුඹුරු පුරන්න වෙලා මේගොල්ලෝ වීර පුරන්න අප්පුලා නෙමෙයි වීරව කිව්වට මේ කුඹුරු පුරන්න අප්පුලා ඒ හින්දා අපි කියන්නේ වහාම කබ්‍රාල් මහත්තයෝ ඔය මාර්ගගත සිටීමෙන් අපිට වැඩක් නැහැ. බැසිල් මහත්තයෝ මොළ හත උඩ වාඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ. වහාම මේ මිනිස්සුන්ට කණ්ඩ නැතුව මැරෙන්නයි යන්නේ. මෙන්න මේ ප්‍රශ්නය ගැන සානුකම්පිතව බලලා වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න. ආහාර සුරක්ෂිතතාව ඇතිකරන්න. අපිට මියන්මාර් හාල් එපා. මේ ඒවට ඩොලර් තමයි යන්නේ. මියන්මාර් කාරයට ඩොලර් දෙන්න වෙනවා. ඒවට ඩොලර් තමයි යන්නේ. වහාම මේ සාගතයට යන රට සාගතයෙන් බේරගන්න මේ ජනවාරි 1 වෙනිදා ඉඳලා හරි ඉස්සෙල්ලාම ගොවියන්ට සහන මිලට ප්‍රමිතියෙන් උත් පෝර ටිකක් දීලා තේ ගොවියට පෝර ටිකක් දීලා රට නැවත ගොඩ ගන්න වැඩි පටන් ගන්න කියලා අපි ඉල්ලන්නේ. ලෝක වෙනදපොලේ පොරතෙල් මිල අඩු වෙනවා කියලා සඳහන් වෙද්දී මේ මධ්‍ය ප්‍රාන්තයේ සිට අපේ රටේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. දැන් ගම්මන්පිල ඇමතුමා කිව්වා තෙල් මිල නම් වැඩි වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්, කට කතාවක් කියලා. එහෙම රහස් මේ ඒක වැරදි කියලා කට ගන්න හම්බ වුණේ නැහැ ගම්මන්පිල ඇමතුමාට. ඊයේ රෑ තෙල් මිල වැඩි කළා. අපි දන්නවා තෙල් මිල, ගෑස් මිල වැඩි කළේ ඊයේ රෑ විතරක් නෙවෙයි. ඕනනම් තව දවස් 3කින් ආයෙ වැඩි කරන්න වෙයි. ගම්මන්පිල මහත්තයා කියයි ආයෙ නම් වැඩි වෙන එකක් නැහැ කියලා. වැඩි වෙනවා. දිගටම වැඩි කරා. දැන් අර ඕමානේ කෝ තෙල් කබ්‍රාල් මහත්තයා කියන්නේ විදේශ බැංකුවලින් මහ බැංකුවලින් අපට ලැබෙන සහයෝගය. එහෙම නැහැ. තෙල් මිල වැඩි වෙගෙන යනවා. ඒ කියන්නේ මේ තෙල් සංස්ථාව ඒකෙන් ඩොලර් ඉල්ලනවා දැන් කට්ටිය. තෙල් සංස්ථාවට ඩොලර් ඕනි ගන්න තෙල් සංස්ථාවෙනුත් කට්ටිය ඩොලර් ඉල්ලනවා. එම නිසා දැන් අද විශාල අර්බුදයකට වැහිලා තිබෙන්නේ. ඒ නිසා තව ඉස්සරහට තව ඛනිජ තෙල් ගෑස් යන දේවල්
මිල දරා ගන්න වෙයි අපේ පාරිභෝගිකයට. මේගොල්ලෝ කියන්නේ ඉතින් මිනිස්සු ඇවිදිනවා වැඩි. මිනිස්සු ඇවිදිනවා වැඩි. මේ විපක්ෂය අය මේ රටේ මිනිස්සු අවුස්සනවා. මම කියන්නේ මිනිස්සුන්ට බනින්න එපා. මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ මේ ඉරහඳ තරු කඩාගෙන දෙන්න කියලා ඉල්ලා සිටින්නේ නැහැ අපේ ජනතාව. අපේ ජනතාව කියන්නේ අනේ ජීවත් වෙන්න. මේ වැඩිපුරම ආහාර වලට මේ වියදම් කරන්නේ අපේ රටේ. උපයන හැමදේම 60%කට වැඩිය කණ්ඩ බොණ්ඩ වියදම් කරගන්නේ පාරේ යන්න බෙහෙත් ටිකට. අන්නේ සම්බන්ධයෙන් සහනයක් දෙන්න අපිට දැම්මම ඇවිදින මන්තිවරු ඕනේ නැහැ. ලොකු පාලම් අධිවේගී මාර්ග ඔය මේ කුළුණ එහෙම ඕනේ නැහැ. ඛණ්ඩ ටිකක් දෙන්න කියලා තමයි මේ දැන් මිනිස්සු ඉල්ලන්නේ. ඉතින් ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා. ඉතින් ඒකට මේ මිනිස්සුන්ට බනින්න එපා. විපක්ෂයේ දේශපාලඥයට බනින්න එපා. අර රතු පාට නූල් අතේ බැඳගෙන අනුරාධපුරේ කාලි දේවාලයකට ගිහිලා විපක්ෂ නායකයින්ගේ නැත්තම් ආණ්ඩුවට තර්ජනයක් වෙන නායකයින්ගේ බලි රූප ඇඳලා මකබෑවයන් කියලා ඒවට ඉදිකට වලින් අනින්න එපා. රටේ ප්‍රශ්න දිහා බලන්න. රටේ ප්‍රශ්න විපක්ෂය හෝ ආණ්ඩුව විවේචනය කරන අය හෝ එහෙම නැත්තම් මේ මහජනයන් නෙවෙයි. තමුන්නාන්සේලාගේ අර මෝඩ ප්‍රතිපත්ති. අර බොරු අර ජනප්‍රිය අතාර්කිකවාදයේ මතින් මතු කරගත්ත ප්‍රතිපත්ති ඒව වෙනස් කරගන්න කියලා අපි ඉල්ලන්නේ.